හරි අපි චුට්ටක් බලමු එතකොට මේ සරලවන චලිතය ගන්න අර කලින් දින්න පේපර් එකේ ඔයගොල්ලන්ට මෙතන තියෙනවා 14 වෙනි ගාන තමයි අනෝන චලිතය අපිට දීලා තියෙන්නේ. මම මේ පොඩි රූප දෙකක් අඳගත්ත වෙලා යන හින්දා මේක ඉස්ලාම කියන ඔයගොල්ලන්ට ස්කන්ධ දෙකක් කියමු p නම් අංශයක් ස්වභාවික මෙන්න මේ විදිහට ඉස්ලාම කියනවා මේක කියන්නේ සමතුලිතව එල්ලලා තියෙනවා කියලා. ඒකෙන් අපෙන් අහනවා ඒගොල්ලෝ ඉස්ලාම විතතිය මොකක්ද කියලා අපෙන් අහනවා. E කියන්නේ කවුද කියලා අපෙන් අහලා තියෙනවා. ඉතින් අපි ඉස්සලා මේ තියෙන පළවෙනි රූප සටහන ඔයගොල්ලන්ට මේ තමයි මේ අංශුව සමතුලිතව එල්ලෙලා තියෙන මොහොත. හරි ඉතින් මේ රූප සටහන පාවිච්චි කරලා හොයාගමු. මෙයාගේ විතතිය කියන්නේ E කියන්නේ කොච්චරක් වේද කියලා පොඩ්ඩක් අපි හොයලා බලමු. හරි right. ඒතකොට මේක කියලා තියෙනවා අපිට ලැම්ඩා න ප්‍රත්‍යස්මපංක කියලා දීලා තියෙනවා. right. එහෙනම් මම ඉස්සලාම කියනවා මෙන්න මේ අවස්ථාවට. මෙතන තමයි අපි දැන් p කියන අංශුව තියෙන විදිහට මම කියනවා සමතුලිතයට. p හි තුලිතයට මම කියන ඉහළට බල සමානයි පහළට බල කියලා. ඒතකොට ඉහළට තියෙන මොනවාද? t' පහළ පැත්තට උගලන්ට තියෙනවා 2යි mg කියලා. හරි දැන් t' කියන එකට හුක්නේ වෙනවා අපි ලැම්ඩා e යට. ඒතකොට ලැම්ඩා බලන්න මේකේ විතතිය කොච්චරයිද කියලා. ඉස්සලාම් මේගොල්ලෝ බලන්න කියලා තියෙනවා right. විතතිය e අර මෙන්න මේක නම් අපිට e කියලා ගන්න පුළුවන්. මේ තමයි අපේ විතතියට ගන්න. හරි. ඒතකොට මේක ලැම්ඩා e යට l මේක ඊයට ස්වභාවික දෙක L වෙනවා සමානයි 2යි mg. ඔයගොල්ලන්ට මෙතනින් උක්ත කරගන්න පුළුවන් E කියන එක නා. එතකොට ඔයගොල්ලන්ට හම්බ වෙයි E සමානයි 2යි mg L යට මෙතනින් ඔයගොල්ලන්ට ලැම්ඩා කියලා හම්බ වෙනවා. මේ දින උත්තරය ඔයගොල්ලන්ට බොහොම ලේසියෙන් එතකොට පෙන්න ගන්න පුළුවන් වෙනවා. මේක තමයි අපේ E කියන්නේ කියලා. හරි. දැන් දෙවෙනි රූප සරණ චුට්ටක් බලන්න. මේ ඊට පස්සේ කියනවා මෙහෙම OP සිරස් වර්ණයේ සහිතක L ධන B ධන ඊට සමාන වන ලෙස තන්තුව B කියන එක ඊට වඩා විශාලයි කියලා කියනවා. දිගකින් අදිනු ලැබේ. P අංශු නිසලතාවයේ මුදා හැරේ. තන්තුවේ දිග L ධන E ධන x වන විට P අංශුවේ චලිත සමීකරණය ලියා දක්වා සුපුරුදු අංකණයෙන් මේක බව පෙන්වන්න එක. දැන් මෙහෙම දෙයක් ඒගොල්ලෝ කරනවා. මෙතන තියෙන අංශුව මෙහෙම පහළට අදිනවා. ඒක L ධන E ධන B දුරක් අදිනවා. ඒතකොට B කියන එක ඊට වඩා වැඩිලු. ඊට වඩා වැඩි දුරක් පහළට මේ මැදලා මේක මෙහෙම අතාරිනවලු. අතහැරට පස්සේ ඒගොල්ලෝ කියනවා මේක L ධන E ධන x තුනක්. එතකොට මේක L E මෙතන එතකොට ඔයගොල්ලන්ට පේනවා මෙතනත් මෙන්න මේ B පිටින්ම තමයි තියෙන්නේ. මේ දුර x වල තියෙනවා. හරි. එතකොට මේක මෙන්න මේ වගේ අවස්ථාවකට ආවට පස්සේ අපිට කියනවා මෙන්න මේකේ චලිත සමීකරණය මේක කියලා ආරම්භ වෙන්නලා ඔයගොල්ලෝ දන්නවා දැන් තන්තුව ඇදලා තියෙන දැන් අනුවර්චත්වය මෙතන සිද්ධ වෙනවා. අපෙන් අහනවා එතකොට මෙන්න මේ p කියන අංශුවේ මෙන්න x තුනක් ඇදුනට පස්සේ චලිත සමීකරණය මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කරන්න ඕන දේ දැන් මේ මගේ දෙවෙනි පිටීමට මම මේකට ආවොස්සලක් ගිහලා f සමාන m දානවා. මම අරන් තියෙනවා මෙතන t කියලා අරන් තියෙනවා. තන්තුවේ යටතේ 2mg අපේ අංශුවේ බාර ඔය විදිහට තියෙනවා. හරි. එහෙනම් මම කරන්නේ ආවොස්සලක් මේ පාර p ට පහළ පැත්තට f සමාන m මම පාවිච්චි කරනවා. පහළ පැත්තට දාන්න ඕනේ මොකද විස්ථාපනයේ මයින් අපි පහළ පැත්තට ඉඳලා. ඒතර බලන්න 2ක් mg දිනවා. උඩ පැත්තට ඍණ tc නවා සමානයි 2යි m අපිට ගන්න පුළුවන් x ඩබල් ඩොට් කියලා. හරි. right. දැන් x කියන්නේ මතක තියාගන්න x කියන්නේ මොකද අපි? සමතුලිත පිහිටීමේ ඉඳලා පහළට තමයි මේ x කියන එක නෑමැල්ල තියෙන්නේ. හරි. right. එහෙනම් අපි මේකට සුළු කරගමු 2ක් mg ඍණ t කියන්නේ ඒක ආපහු හුක්නීමේ දාන්න ලැම්ඩා e යට. එතකොට මෙතන බලන්න ලැම්ඩා ඒක එහෙමයි ඊළඟ බලන්න මෙතන විතතිය. දැන් පොඩ්ඩක් හිතලා බලමු අපි දැන් විතතිය කොච්චරක් වේද කියලා. විතතිය කියන්නේ හැමතිස්සෙම තන්තුවේ ඇදිච්ච ටික. තන්තුවේ මූර්ධික කොච්චරයිද? L ධන E ධන x ලා තියෙනවා. ඒක වලපුවාම වලට පේනවා මේක ඇදලා තියෙන ප්‍රමාණය වෙන්නේ E ධන x ප්‍රමාණයක් ඇදලා තියෙනවා. හරි ඒක තමයි විතතිය දෙන්නේ අපේ. එහෙනම් ලැම්ඩා E ධන x යට ස්වභාවික දෙක වෙන්නේ L සමානයි 2m x ඩබල් ඩොට් කියලා අපිට ගන්න පුළුවන් වෙනවා. හරි. දැන් උත්තරේ බලවම් පේනවා මෙතන උත්තරේ තියෙන x ඩබල් ඩොට් දාන g යට e x සමානයි බිඳුව කියලා තමයි තියෙන්නේ. පොඩ්ඩක් සුළු කරලා බලමු එතකොට මේක එහෙට මෙහෙට කරලා සුළු කරගන්න. උත්තරේ මට පේනවා අපේ ලැම්ඩා එකක් කියමු උත්තරේ නැහැ නේද? ලැම්ඩා එහෙම අපිට අයින් කරගන්න වෙයි. අයින් කරලා අපි මෙතන සුළු කරලා බලමු අපිට උත්තරේ කීයක් හම්බෙද කියලා. මම ඉස්සලාම මෙතන මේ ලැම්ඩාව අයින් කරගන්නවා. මොකද උත්තරේ ලැම්ඩා ගන්න නැති හින්දා. එතකොට නෝ 2යි mg ඍණ ලැම්ඩා කියන්නේ බලන්න මෙතන උත්තර කරලා ගන්න පුළුවන් මට 2යි mg l යට e කියලා e ධන x යට l සමානයි 2m x ඩබල් ඩොට් කියලා ගන්න පුළුවන්. බලන්න පේනවා එතකොට 2m ට 2m ට 2m ට කැන්සල් කරලා දාන්න පුළුවන්. ඒ වගේම මම මෙතන g යට e එකක් අපි එළියට ගමු. මෙතන g යට e එකක් එළියට ගත්තොත් ඔයගලන්ට පේනවා මෙතනින් එනවා ඔයගලන්ට e කියලා එකක්. මෙතන g යට e ගියාම ඍණ l එකක් තියෙනවා. මේල්ට මේල් අපිට කැන්සල් උත් වෙලා යනවා නේ. right. එතකොට බලන්න මෙතන ඍණින් වැඩුණාම මේක ඍණ e ඍණ x කියලා ඔයගලන්ට එනවා මේ වෙත්තෙන් x ඩබල් ඩොට්. මෙයාට මෑත් කැන්සල් වෙනවා. එතකොට නම් x ඩබල් ඩොට් සමානයි ඍණ g යට e වතාවක් x කියලා ඔයගලන්ට මේ දීලා තියෙන උත්තරේ ගන්න පුළුවන් වෙනවා. හරි මම මේක ඒගොල්ලෝ හදපු විදිහට හදලා පෙන්නනවා. x ඩබල් ඩොට් දාන g යට e x සමානයි
බිඳුවට විදියට අපිට ගන්න පුළුවන් වෙනවා. හරි ඔය තමයි එතකොට මේ p කියන අංශුවේ x තුලක් මේක මේ විදිහට ඇතුළට පස්සේ අපේ චලිත සමීකරණයට හම්බ වෙන්නේ. හරි. ඊට පස්සේ කියනවා ඔක ඊට පස්සේ කියන ඒ සමීකරණයේ විසඳුම මෙන්න මේකයි උපකල්පනය කරමින් a සහ b හොයන්න කියලා කියනවා. හරි. මම ඉස්සලා මෙතනදී හොයාගන්නවා මේකේ නාභිය මොකද්ද වෙන්නේ කියලා. ඊට පස්සේ බලමු මේ සමීකරණයේ b හොයලා එතනින් හැර මේ කතාව අරගෙන යන්න. එහෙනම් මම මෙතනින් කියනවා x ඩබල් සමානයි බිඳුව විට එනම් x සමානයි බිඳුව විට නාභිය ලැබේ කියලා මම කියනවා. right. එහෙනම් අපිට නාභිය හොයාගන්න පුළුවන්. කෙලින්ම x සමානයි බිඳුව වෙන මොහොත x සමානයි බිඳුව වෙන මොහොත බලන්න. ඔයගලන්ට මෙතනින් එනවා කෙලින්ම එතකොට b කියන ලක්ෂය. අර ස්වභාවික පිහිටීමෙන් තමයි අපේ නාභිය තියෙන්නේ. හරි. එහෙනම් මම මෙතනින් කියන එම නිසා නාභිය b හි වේ කියලා මට ඔතනින් ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙනම් නාභිය අපේ b වල තියෙනවා. හරි. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා මේ වගේ එකක ඇදලා අතරින ගානක නම් විස්තරය වෙන්නේ අර 15ම පොයින්ට් එකනේ ඇදලා අතරින පොයින්ට් එකනේ. හරි. එහෙනම් දැන් ඕගොල්ලෝ බලන්න මේක විස්තරිත කරගෙන මෙතනම හිතා ගන්න පුළුවන්. මේක දැන් මෙතන තිබ්බ කෙනා මේක b දුරක් පහළට අදිනවා කියනවනේ. එහෙනම් ඔයගොල්ලන්ට තේරෙනවා විස්තරය කියන්නේ නාභියසිත අංශුව ගමන් කරන උපරිම පහත්ම ලක්ෂ්‍ය. එහෙනම් මෙතනින් ඔයගොල්ලෝ කියන්න පුළුවන් විස්තරය මේකේ b වෙනවා කියලා. හරි. එහෙනම් මම කියනවා විස්තරය b වේ කියලා කියන්න පුළුවන්. b දුරක් පහළට අදිනවානේ. ඒක තියෙන දුර b සිට b දුරක් පහළින් තමයි අපේ විස්තරය තියෙන්නේ. ඔය විදිහට මම නාභිය හා විස්තරය මේකෙන් බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. හරි. දැන් ඊට පස්සේ කියනවා මේ සමීකරණයේ විසඳුම මේක බව උපකල්පනය කරන්න කියලා. එතකොට අපිට දීලා තියෙනවා ඊළඟට x සමානයි a cos මෙතනින් දීලා තියෙනවා g යට. මෙතන බලන්න g ය d කියන එක අපිට ඔමෙගා කියලා ගන්න පුළුවන්. මම මේ ලියන්න ලේසි වට එහෙම දාගන්නවා. මෙතෙන්ට ආවට පස්සේ මම ඕනනම් කියන්නම් මේක x ඩබල් ඩොට් දාන ඔමෙගා වර්ග x සමානයි බිඳුව ආකාර වේ කියලා කියන්න. ඊට පස්සේ මෙතනින් කියන්න මේක x ඩොට් සමානයි මේ විදිහට කතාව කියන්නේ. ඊට පස්සේ මෙතන මම කියනවා මෙහි ඔමෙගා සමානයි වර්ගමූල g යට e වේ කියලා මම උතන ප්‍රකාශ කරන්න. හරි right. මේක අර ගාන එහෙම කියන්නේ යා මූල g යට e වලින් දීලා තියෙන මම මේ ලියා මේ ගාන හැදීමේ පහසුතක් ආ මේක ඊටමදි ඉන්නේ හොඳේ. එහෙනම් මේක මෙතනින් කියන්න පුළුවන් a cos omega t දාන b sin omega t ආකාර ගන්න. මේක ඔයගොල්ලෝ දන්නවා එක කියලා ගන්න ඕනේ. ඉතින් මේක ආපෞසර t විෂය නමකල් එකන ඔයගොල්ලෝ දන්නවා මේ කතාව කොහොමද යන්නේ කියලා මම ඉක්මනට ලියන්නම්. x dot සමාන එතකොට වෙන මෙතන a omega sin omega t මෙතන ඔයගොල්ලන්ට එනවා b omega cos omega t කියලා. මේක ගන්න ඔයගොල්ලෝ දෙක කියලා. මේක නැවත වතාවක් අවකලනය කරොත් වෙනවා x double dot සමානයි ඍණ omega වර්ග x කියලා. එහෙනම් අපිට ආපෞසරයක් කියන්න පුළුවන් මේ එක කියන කෙනා මෙන්න මේ තියෙන සමීකරණය අපිට විසඳුමක් වශයෙන් ගන්න පුළුවන් වෙනවා. හරි right. හරි එහෙනම් අපි මෙහෙම ගියමු. right. a හා b හොයන්න කියලා කියන එතන අවකලනය කළාම අපිට ඔය විදිහට පෙන්නනවා. පෙන්නලා මෙතන දැන් omega එහෙම අපිට මෙතන කිව්වත් අවුලක් නැහැ. මෙතනින් දැන් කිව්වත් අවුලක් නැහැ ළමෙක්. මෙතන මොකුත් කියන්නේ නැහැ හිම නේද? අපි දිස්සලා ඔයගොල්ලන්ට කිව්වනම් එහෙම omega අයවා හොයන්න කියලා මේක ඔප්පු කරලා ඉවරලා එතකොට ඔයගොල්ලෝ මෙතෙන්ට ඇවිල්ලා තමයි කියන්න ඕනේ. omega කියන්නේ මෙයා කියලා. හොඳේ මේක කිසිම දෙයක් කියන්නේ නැති හින්දා ප්‍රශ්නයක් නෑ අපිට. ඔය විදිහට උතෙන්ට අරගෙන ඉන්න පුළුවන්. හරි. අපි උතරින් ඉස්සරහට බලමු. දැන් අපි මෙතනින් a සහ b මෙන්න මේ දෙන්න අපි හොයන්න ඕනේ. කවුද වෙන්නේ කියලා. right. ඔකට අපි පාවිච්චි කරමු දන්න කියන මොහොතක් අපේ මේ චලිතයේදී. ඔයගොල්ලෝ බැලුවත් පේනවා මේකේ දන්න කියන මොහොත වෙන්නේ අපිට මේ a අවස්ථාව ගන්න බෑ b අවස්ථාව ගන්න බෑ. අපිට පුළුවන් මේක මෙහෙම ඇදලා මේක මේ අතාරින මොහොත අපිට ගන්න පුළුවන් මේ දන්න කියන ලක්ෂ්‍ය වශයෙන් මේ චලිතය ගැන කතා කරලා මේ b කියන මොහොත ගන්න බෑ කියන්නේ දැන් මේක චලිතය තමයි අනුචලිත සිද්ධ වෙන්නේ නැහැ නේ. විතර නිසලවන තියෙන්නේ. ඒක ගන්න එපා. 15 පොයින්ට් එකට ඇදලා අතාරින මොහොත අපි ගමු. මේකේ දන්න කියන මොහොත වශයෙන්. හරි right. දන්න කියන මොහොත ගාව මෙතන එයාගේ වේගය දැනගන්නත් ඕනේ. ඊළඟට ඒකේ තියෙන විස්ථාපනය කියන්නේ x කියන කෙනා දැනගන්න ඕනේ කවුද කියලා. හරි මම කියනවා මෙහෙම පහත්ම පිහිටීමේදී එනම් අපේ විස්තරයේදී අපි අකුරක් දාගත්තේ නැහැ. මම කියන්නම් තිබු විස්තරයේදී කියලානේ විස්තරයේදී. හරි. දැන් අපි බලමු මොනවද මේ එතකොට එන්නේ කියලා අපිට. එතකොට x කියන්නේ කවුද කියලා හිතලා බලන්න. පහත්ම පිහිටීමේදී x කියන්නේ මෙන්න මේක පහළට දිගුර එක කෙලින්ම b කියලා ඔයගලන්ට ගන්න පුළුවන් වෙනවා. හරි. ඊළඟ එතකොට වේගය කොච්චරයිද? ඒක x dot කියන එක නේ ඔයගලට දෙන්නද බිඳුවක් වෙනවා කියලා ඔයගලන්ට තේරෙනවා. අපිට ඔය අත්‍යධික ඇති අපි ඔය මෙතෙන්ට ආදේශ කරලා මේ a සහ b හොයාගමු. හරි මම කියනවා එවිට t සමානයි බිඳුව ලෙස ගන්න. නැත්නම් මොකද ඒක තමයි t සමානයි බිඳුව මොකද? මොකද මේක අනුවචරිතය පටන් ගන්න මෙහෙම ඇදලා එහෙම අතාරින මොහොත තමයි අනුවචරිතය පටන් ගන්න මොහොත. ඒතකොට ඒක t සමානයි බිඳුව ලෙසත් ගන්න. හරි. දැන් අපි ඔක්කොම ටික ආදේශ කරමු එක කියන සමීකරණයට. එකට ආදේශ කරොත් ඔයගලන්ට බලන්න x කියන්නේ ඔයගලන්ට එනවා b කියලා. b සමානයි. ඒතකොට t ට බිඳුව දාපුවම මෙතන a කියලා එනවා ඔයගලන්ට. a සමානයි b කියලා හම්බ වෙනවා. අතන sin බිඳුවක් ඉඳලා ඒක ප්‍රතික්ෂේප වෙලා යනවා. මේක දෙකට ආදේශ කරමු අපි. දෙකට ආදේශ කරොත් මේ දත්ත ටික x dot කියන්නේ උඩට බලන්න බිඳුවයි. බිඳුව සමානයි
මේ ටික නැති වෙලා යනවා. මෙතනට ආදේශ කළොත් එම ඔයගලන්ට එනවා b ඔමෙගා කියලා අපිට හම්බ වෙනවා t සමානයි බිඳුව කියන එක. ඔමෙගා කියන එක බිඳුව වෙන්න බෑ. ඔමෙගා බිඳුවක් වුණොත් එහෙම අනිවාර්ය චලිතය සිද්ධ වෙන්නේ නැහැ නේ. එහෙනම් ඔමෙගා අසමාන බිඳුව. එහෙනම් මොකක්ද දෙන්නේ අනිත් පැත්තට? එම නිසා b සමානයි බිඳුව ඊට ලෙස ලැබෙනවා. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මගේ මේ a සහ b කියන දෙන්න ලේසියෙන් හොයාගන්න අපේ තියෙන සමීකරණ ටික පාවිච්චි කරලා. හරි right. දැන් ගෝල කරන්න ඕනේ එතකොට ඔන්න අපේ චලිත සමීකරණ අපි දන්නවා. ඒක විසුමල් ලෙස මෙන්න මේක මේ දෙන්න අපිට ලියා ගන්න පුළුවන් දැන් ඔන්න උත්තර ටිකත් එක්ක ආදේශ කරලා. right. එහෙනම් මම මෙතන මේ ටි චුට්ටක් මකනවා. මකලා ඉවර වෙලා අපි මේ ලැබිච්ච ප්‍රතිඵල දෙකත් එක්ක අපි මෙහෙම ලියාගමු. එතකොට x සමානයි ඔන්න බලන්න. a කියන්නේ b වෙලා තියෙනවා. cos omega t. right. මෙතනින් බලන්න කෙලින්ම b කියන්නේ බිඳුවෙන් දෙක ලියලා වැඩක් නැහැ. මේක මම ගන්නවා 1 ඩෑෂ් සමීකරණය කියලා. ඒ වගේම x dot සමානයි. ඔයගොල්ලන් මෙතනින් පේනවා a කියන කෙනා එතකොට අපේ b වෙලා තියෙනවා. එතකොට ඍණ b omega sin omega t. මෙතන b කියන කෙනා කෙලින්ම බිඳුවයි. එතකොට ඒ ටික නැති වෙලා ගිහලා මේක 2 ඩෑෂ් කියලා අපිට ගන්න පුළුවන් වෙනවා. ඔන්න වගේ අපිට පුළුවන් දැන් සමීකරණ දෙකක් මේ විදිහට ලබා ගන්න. හරි right. ඊට පස්සේ කියනවා එහෙනම් right. ඊට පස්සේ මේ කාලය පියාංශ සමානචලිතයේ යෙදෙන බව කාලය පියාංශ සමානචලිතයේ යෙදෙන බවද සමානචලිතයෙන් පියාංශ ඉවත් වන මොහොතේදී ප්‍රවේගයේ උඩු අතර මේක බවද පෙන්වන්න කියලා ඔයගොල්ලන්ට කියනවා. හරි. අපිට කියනවා මේක මෙච්චරලා කන්වර්චලිතයේ යෙදෙන බව පෙන්වන්න කියලා. ඒ කියන්නේ දැන් මෙහිමයි. මේක මෙහෙම ඇදලා අතරියට පස්සේ මේක මේම හිමීට උඩට ඇවිල්ලා b වලටත් ගිහිලා තන්තුව ඇදෙන තාක් පියාංශලිතයේ සිද්ධ වෙන්නේ. එහෙනම් මේක තන්තුව ඇදිලා තියෙනවා මේ e කියන මොහොත වෙනකන්. එහෙනම් මෙතනින් ගිය කෙනා මේ e කියන මොහොතට එනකම්ම මේක අනුවන චලිතය සිද්ධ කරනවා. එහෙනම් ඔපෙන් ඔය අනිත් පැත්තට අහන්නේ මේ පහත්ම පිහිටීමේ සිට ඒ ලක්ෂයට එන්න කොච්චර කාලයක් මෙයාට ගියාද කියලා සහ ඊළඟට ඒ ලක්ෂයේදී මේ අංශුවේ වේගය මොකක් වෙනවද කියලා. ඒක තමයි යා ගුරුත්වයට පිවිසෙන වේගයට එන්නේ. හරි right. එහෙනම් අපි මෙතනදී හොයාගමු මේ කාලය. ඒකට මම කරන්නේ අර පහත්ම පිහිටීමේ සිට ඒ දක්වා එන්න ගත වන කාලය අපි හිතමු t not t එකවත් කියලා ගමු. හරි මම කියනවා මෙහෙම පහත්ම පිහිටීමේ සිට ඒ දක්වා ඒමට ගතවන කාලය අපි දුක් t1 නම් කියලා ගමු. හරි right. දැන් අපි ආපෝසරක් මේ 1 ඩෑෂ් කියන සමීකරණයට යන්. ඒක මම යනවා මෙහෙම a හිදී බලන්න ඕගොල්ලෝ x කියන්නේ කවුද කියලා. x කියන එක නම් මෙන්නේ b සිට පහළට. එහෙනම් මෙතන a හිදී x කියන්නේ උඩ පැත්තට යන්න ඕනේ. ඒක ඍණ v වෙලා යනවා. මොකද අපේ විස්ථාපනයේ දිශාව මාරු වෙලා යනවා වගේ. හරි right. ඒ වගේම මම ගන්නවා එතකොට t කියන්නේ t සමානයි t1 කියලා ගන්න පුළුවන්. x dot කියන එක නා අපි ගමු. වේගය අපි දන්නේ නැහැ. මේක u ලෙස ගන්න. ඔන්න ඔය විදිහට මම ගන්නවා. අපේ වේගය සියලු දේවල් ඔය විදිහට මම ගන්න. ඒකට මම u හොයන්න ඕනේ. ඊළඟට x සමානයි ඍණ e මොතේ මේ t එක කියන්නේ කවුද කියලා හොයා ගන්න ඕනේ. අපි හොයලා බලමු හිමීට. එහෙනම් මම මේ ටික මම කරනවා right. හරි. එහෙනම් අපි ඔන්න ආදේශ කරගමු 1 dash කියන සමීකරණයට x කියන්නේ ඍණ e සමානයි b. මෙතනින් cos omega t1 කියලා මට ඔය විතර ගන්න පුළුවන්. එතන මෙතනින් ඔයගලන්ට හම් වෙනවා cos omega t1 කියන්නේ ඍණ e යට b කියලා. අපි මේ ඍණ එක අයින් කරගමු මේ විදිහට. මම මෙතන යනවා cos 5 ඍණ omega t1 සමානයි e යට b කියලා අපිට ගන්න පුළුවන් වෙනවා. හරි right. එතකොට මේකේ තියෙන්නේ sin inverse කතාවක් කරලා තියෙන්නේ නේ. right අපි චුට්ටක් බලමු ඒක කොහොමද අරන් තියෙන්නේ කියලා. cos sin ඍණ කරලා අරන් තියෙනවානේ. right. sin inverse e යට j එක right. දැන් චුට්ටක් බලමු අපි. හරි එතකොට මෙතන cos වලින් ගත්තොත් වැඩේ අවුල් වෙනවානේ. අපිට sin cos inverse ගන්න. මෙතනින් අපි මේක sin වලින්ම ගන්න try කරමු. හරි. එතකොට උත්තරේ තියෙන විදිහට ගත්තොත් වලන්න අපිට මේක ලියන්න පුළුවන් opposite එකක් මේ. අපි හිතමු ඍණ එක මෙහෙට ගත්ත. එතකොට ඍණ sin මම මේක ලියනවා cos කියන්නේ 90 ඍණ omega t1 සමානයි e යට b කියලා. දැන් චුට්ටක් බලන්න එතකොට හරිද කියලා. sin 90 ඍණ θ කියන්නේ cos omega t1 නේ. එතන එනවා. එතන ඍණ එක මෙහෙට ගත්තා. හරි. right. දැන් අපි මෙහෙම දෙයක් කරමු. right. එතකොට අපි දන්නවා sin ඍණ θ කියන්නේ ඍණ sin θ මේ ඍණ එක ඇතුළට දාමු. ඇතුළට දාන මේ පැත්තේ sin inverse ගන්න. හරි. එතකොට මෙහෙම ලියන්න පුළුවන්. sin මෙතනින් omega t1 ඍණ 5 බෙදීම 2 සමානයි e යට b කියලා මම මේ ඍණ එක මේක ඇතුළට දාගත්තා. දාලා විල මේක අපි inverse එක ගමු මේ පැත්තේ. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මෙහෙම එනවා. මේ ටික මකලා දාමු අපි. right. එතකොට මෙතනින් එනවා omega t1 minus pi over 2. එතකොට මෙතනින් එනවා sin inverse e over b කියලා. ඔන්න ඔය විදිහට අපිට ප්‍රකාශයක් එනවා. දැන් මේකෙන් අපි t1 කියන එක නා උක්ත කරමු. එතකොට නෝ බලන්න මෙහෙම t1 සමානයි 5 over 2 plus sin inverse මෙතන
E over B. ඔය විදිහට ගන්න පුළුවන් අපිට. ඊළඟට මෙතන අපි ඔමෙගා එක තියෙනවන්නේ. එහෙනම් T1 කියන්නේ 1 over. ඒතර ඔමෙගාගේ උඩට මාරුනා මොකක්ද දෙන්නේ අපිට? අපිට ඔමෙගාට ආවේ සුළු කරගත්ත එක බලන්න. G යට E කියලා එනවා. එතකොට ඒක උඩට මාරු වෙනවා. මේක උකරන්ට E යට G වෙනවා. එතන මෙතනින් එනවා 5 2 ගන්න sin inverse E යට B කියලා. ඔය විදිහට ඔන්න ඕක තමයි අපිට P අංශුව අණුවල චලිතයේ යෙදෙන ගතවන කාලය සඳහා හම්බ වෙන්නේ. ඒකට උත්තරය අපිට ඔය විදිහට ගන්න පුළුවන්. හරි right. ඊට පස්සේ අපෙන් අහනවා P අංශුව ඉවත් වෙන මොහොතේදී එහි වේගයේ උඩු අතර මේක බව පෙන්වන්න කියලා අපිට ඊළඟට කියනවා. අපි ඒකත් හදලා බලමු ඊළඟට. right. එහෙනම් මම මේක මගනවා දැන්. right. අපි ගත්තේ මේකේ වේගය u කියලා ගත්තේ. උඩු අතට යන වේගය. right. එහෙනම් මම කියනවා ආපොසිට් එක අපි පාවිච්චි කරමු 2 dash වෙන සමීකරණය. මම 2 dash වෙන සමීකරණය පාවිච්චි කරා. x dot කියන්නේ ඔයගලන්ට එනවා u කියලා වේගය. මෙතන ඍණ b ඔමෙගා sin ඔමෙගා t. එතකොට ඍණ b ඔමෙගා අපි ඔහොම තියාගමු පස්සේ සුළු කරමු. ඊළඟ sin ඔමෙගා t1. දැන් මෙතන ආදේශ කරොත් එන්නේ sin ඔමෙගා t1 කියලා. එතකොට එනවා u සමානයි ඍණ b ඔමෙගා. කවුද මේ sin ඔමෙගා t1? ඉස්සර බලන්න ඔමෙගා t1 කියන්නේ කවුද කියලා? ඔමෙගා t1 කියන එක නම් මෙන්න මෙතනින් ඔයගලන්ට ගන්න පුළුවන්. දැන් අපි මෙන්න මෙතනින් ගමු. මෙතෙන් ඔමෙගා t1 කියන්නේ 5 බෙදීම 2 ධන sin inverse E යට B. ඔන්න ඔයගේ ප්‍රකාශයක් තමයි ඔයගලන්ට එන්නේ. හරි. දැන් මෙතන sin inverse E යට B කියන්නේ තව මොකක් හරි කෝණයක් ඔයගලන්ට. දැන් sin inverse භාගය කිව්වොත් ඔයගොල්ලෝ දන්නවනේ අංශක 30යි කියලා. ඒ වගේ මෙතන මොකක් හරි කෝණයක් තියෙන්නේ. ඊගොල්ලෝ හිතන්නේ මේ කෝණේ θ කියලා. මෙයා θ කියන හිතන්නකෝ. එහෙනම් මේක බලන්නකෝ. sin 90 ධන θ. ඒ කියන්නේ කවුද? cos θ නේ. එහෙනම් මේක ලියන්න පුළුවන්. U සමාන ඍණ B ඔමෙගා cos pi බෙදීම දෙකකින් මේක θ කියලා අපිට අවිද්‍යට ගන්න පුළුවන්. හරි. දැන් මෙතන θ කියන්නේ කවුද? sin inverse E යට B කියලා ගන්න පුළුවන්. හරි. දැන් අපි මේක සුළු කළා. එතකොට එහෙට මෙහෙට කළා මේ වේගය ගන්න බලමු අපි. එතකොට නම් මෙහෙම U සමාන ඍණ B ඔමෙගා. දැන් cos θ අපි හොයාගමු. දැන් මෙතනින් බලන්නකෝ sin θ කියන්නේ කවුද කියලා බලන්න. මෙතන ලියුවොත් එහෙනම් මම පැත්තකට ගන්නම්. දැන් sin inverse E යට B තමයි මම θ කියලා ගත්තේ. එහෙනම් sin θ කියන්නේ කවුද? E බෙදීම B කියලා ගන්න පුළුවන්. එහෙනම් මම මේ වගේ ත්‍රිකෝණයක් ඇඳගත්තොත් ඔයගොල්ලන්ට පේනවා මේක θ නම් sin θ කියන්නේ සම්මුඛ පාදයේ මේක කරණය. මෙතනින් B වර්ග ඍණ E වර්ගයේ වර්ගමූලයක් එනවා. හරි එහෙනම් මට මෙතනින් එනවා cos θ. cos θ කියන්නේ බද්ධ පාදයේ බෙදීම කරණය. එතකොට එනවා B වර්ග ඍණ E වර්ග යට B කියලා විදිහට මට මේක සුළු කරගන්න පුළුවන්. හරි right. අපි මේක ඉස්සරහට අරන් යන්න මට පේනවා මේ තනිකරම උත්තරේ තියෙන වර්ගමූල ඇතුලේ. එතකොට මම මේක එතකොට දාගත්තොත් එනවා U සමාන ඍණ මේ අපි ඔක්කොම එතකොට දාගමු. එතකොට එනවා මේ විදිහට. මෙතන බලන්න B වර්ග වෙනවා. මෙයාට මෙයා කැපෙනවා. එතකොට B වතාවක් මෙතන ඔමෙගා වර්ග වෙනවා. ඔමෙගා වර්ග කියන්නේ කවුද? ඔමෙගා වර්ග කියන්නේ අපි දන්නවා G යට E නේ. මේක G යට E එකක් එනවා. ඒ වගේම මෙතන B වර්ග ඍණ E වර්ග ඔයගලන්ට ඉතුරු වෙනවා ඔය විදිහට. හරි. එතකොට මේක සුළු කරගමු. සුළු කරගත්තම අපි බලමු අපිට උත්තරේ ඒද කියලා. G වතාව B වර්ග නේවරකට E කියලා එන්න ඕනේ. B එකක් කොහෙන් හරි සුළු වෙනවද අපිට? මේක B වර්ගයක් වෙනවා. B ට B එකක් කැපෙනවා. මේකක් ඉතුරු වෙනවා වගේ මට පේනවා උත්තරේ. දැන් චුට්ටක් බලමු අපි ඉතුරු වෙනවද කියලා. හරි ඔයගලන්ට පේන උතර මම මෙතන පොඩි වැරද්දක් කරලා තියෙනවානේ. මෙන්න මෙතන මේ වර්ගමූලෙ එන්නේ නැහැ මෙතෙන්ට. එතන මෙතන b to b කැන්සල් වෙනවා නේ. ඒකට ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම ඔමෙගා වර්ගය විතර ඇතුළට යන්නේ. එතකොට මෙතන මේ කැලේ නැති වෙලා යනවා. ඔයගලන්ට එනවා g යට e වතාව b වර්ග ඍණ e වර්ග බව පෙන්වන්න පුළුවන් වෙනවා. හරි right නම් අපි ඔය විදිහට පෙන්නවා. ඒතර ඇයි මේ උත්තරේ ඍණ කියලා හම්බ වෙනවා. ඔයගලන්ට පේනවා දැන් මේ උත්තරේ අපිට ඇවිල්ලා තියෙන්නේ. මේ ඍණ උත්තරයක් තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. මේකට හේතුව මොකද? බලන්න දැන් මෙතනදී ප්‍රවේගය තියෙන්නේ මේක උඩ අතර ඇවිල්ලා මේ උඩ පැත්තනේ ප්‍රවේගය අපිට එන්නේ නේ. අපි සම්පූර්ණ චලිතයේ සලකද්දී සැලකුවේ විස්ථාපනය පහළ පැත්තට තියෙනවා කියලා. ඒ නිසා මේ ප්‍රවේගය ඇවිල්ලා තියෙන්නේ u පහළට කියලා. මොකද අපි දිශාවක් ගත්තම මේ තියෙන්නේ පහළ පැත්ත. උත්තරේ මේ විදිහට යන්න කියනවා. නම් කියනවා එම නිසා හරියට ගත්තොත් එහෙම u කියන්නේ උඩු අතර නම් මේක දිශා මාරු නම් මේක ධන වෙලා යනවා. වලට උත්තරයක් කියනවා g වතාවක් b වර්ග ඍණ e වර්ගයට e කියලා ඔය විදිහට අපිට උත්තරය ගන්න පුළුවන් වෙනවා ගන්න. හරි. අන්තිම කොටස බලමු අනුතුරු p අංශුව ගුරුත්වය යටතේ චලනය වන බවද එනම් මේ ශූන්‍ය ප්‍රවේගයෙන් සීලමේ වදින බවද පෙන්වන්න කියලා ඔයගලන්ට ඊළඟට ප්‍රකාශ කරනවා. හරි දැන් බලන්න අපි උතරින් ඉස්සරහට යන. ඒතකොට අපි දන්නවා වේගය මොකද්ද දැන් මෙයා මෙතෙන්ට එන කියලා. right දැන් බලන්න. මෙතනින් එහාට a වලින් උඩට යත් ගිය ගමන් දැන් මොකක්ද දැන් තන්තුව හැකිලෙනවා. තන්තුව හැකිලෙනවා කියන්නේ මෙයා ගුරුත්වය චලිතයට පිවිසෙනවා. අනුව චලිතය මෙතනින් ඉවර වෙනවා. හරි මම කියනවා a වලින් පසු තන්තුව හැකිලි. තන්තුව හැකිලි. එම නිසා P
ගුරුත්වය යටතේ ගමන් කරනවා. දැන් v කියන එක නවන ගුරුත්වය යටතේ ගමන් කරනවා කියලා මම කියනවා. හරි right. දැන් අපි ඊළඟට කියනවා මේක මෙහෙමනම් සීලමේ යන්තම් වදින බව පේනවා. සීලමේ යන්තම් වදිනවා කියන්නේ මෙයා මෙහෙම කියලා. මේ කියන්නේ O ලක්ෂයේ දෙද්දි මෙයාගේ ප්‍රවේගය ශූන්‍ය වෙන්න ඕන. යන්ත්‍රයෙන් මේක ටච් කරනවා. හරි මම මෙහෙම කියනවා. AO චලිතයට අපි දාමු උඩ පැත්තට v වර්ග සමානයි u වර්ග දාන දෙකක් කේස් කියන එක පාඩම්. දැන් අපිට ගුරුත්වජ මේ චල සමීකරණ පාවිච්චි කරන්න පුළුවන්. ගුරුත්වජ මන්දරෙන් තමයි මෙයා ඉස්සරහට ගමන් කරන හින්දා. හරි. ඒතර v වර්ග කියන්නේ බිඳුවයි. u වර්ග කියන්නේ මේගොල්ලෝ හොයාගත්ත උත්තරේ. g වතාවක් b වර්ග ඍණ e වර්ගයට e කියලා ගන්න පුළුවන්. ඍණ 2යි g මන්දරයක් තියෙන්නේ. පහළ මේක l කියලා ගන්න පුළුවන් අපේ ගමන් කරපු දුර. හරි. දැන් අපි මේකෙන් හිමීට උක්ත කරලා ගමු. ඒගොල්ලෝ මම හිතන්නේ පෙන්වන්නේ කියන්නේ මේ b කියන එක නා පෙන්වන්නේ කියන්නේ. ඒතර g to g කැන්සල් කරමු. e වලින් වැඩි කරමු. බිඳුව සමානයි b වර්ග ඍණ e වර්ග ඍණ 2යි e කියලා ගන්න පුළුවන්. මේ ඔක්කොම මෙහෙට දාමු. b වර්ග සමානයි e වර්ග දාන 2ක් el. එහෙනම් b සමානයි මෙතනින් අපිට එනවා e එකක් එළියට ගත්තොත් e දාන 2ක් el. මේකේ සම්පූර්ණ අපිට මූලය කියලා ගන්න පුළුවන් මෙතන. මේක දෙකෙන් එක මූලය කියලා ගන්න පුළුවන්. මතක උත්තරේ තියෙන්නේ ওই විදිහට e වතාව 2ක් el දාන නෑ සෝරි මෙතන සම්පූර්ණ කියන එක නේ. right. එහෙනම් මෙතනින් එනවා e එකක් ඉල්ල ගත්තොත් e දාන 2ක් කියලගේ සම්පූර්ණ මූලය කියලා අපිට හරි. මෙතන දැන් b කියන දිගකින්ද අපිට ඒක ධනයි කියලා ගන්න පුළුවන්. ඒ නිසා අපිට එන්නේ මෙන්න මේ උත්තරේ. මේක තමයි ඔයගොල්ලන්ට කියලා තියෙන්නේ මේ b කියන එකෙන් අපි යන මෙහෙම වුණොත් තමයි මේ අංශුව ගිහලා c මේ යන්තම් වදින්න. ඔන්න ඔතන පුළුවන් අපිට මේ අනුවර්තී චලිතයේ ගාන කෙවල් කරන ටික ලොකු ගාන ටිකක් සෑහෙන වෙලා ගියා මම හිතන්නේ. හරි කොහොමද අපිට පුළුවන් ඔන්න ඔය විදිහට ගාන සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරන්න. අපිට පුළුවන් බෝ අංකනේ ගාන ඉවර කරගන්න. ඉන්නේ ඔය විදිහට අපිට පුළුවන් මෙතන මේ ගුරුත්ව කේන්ද්‍රය ගාන හදලා ගන්න. හරි right. හරි. ඔයගොල්ලෝ බලන්න ඉන්නන්නේ සම්භාවිතාව ගන්න අපේ අන්තිම ගාන. හරි. ඒකේ මෙන්න මෙහෙම ඔයගොල්ලන්ට කියලා තියෙනවා ගානේ. ඒ හබි භාජන දෙකක් තියෙනවලු. ඒ භාජනයේ රතු 6යි සුදු 4යි රතු 3යි සුදු 6යි විදිහට තියෙනවා. හරි. අපිට කියනවා ඒ භාජනයෙන් සසම්භාව්‍ය ලෙස බෝලයක් ඉවතටගෙන B භාජනයට තමයි B භාජනයෙන් සසම්භාව්‍ය ලෙස බෝලයක් ඉවතට ගන්න ලැබේ. B භාජනයෙන් ඉවතටගත් බෝලයේ සුදු එකක් වීමේ සම්භාවිතාව තමයි ආන්නේ. රයිට් ඔයගේ කතාව තියෙන පොඩ්ඩක් හොයලා බලමු. ඉතින් ඉස්සරහම රුක් සටහනක් අපි අඳුමු මේකට. අතට බලන්න A ගෙන් බෝලයක් අරගෙන B ට දාලා B ගෙන් බෝලයක් සම්භාව්‍ය ලෙස ඉවතට ගන්නවා. හරි right. අපි ඉස්සලාම A ගෙන් බෝලයක් ඉවතට ගැනීමේ සිද්ධිය සලකලා බලලා එතෙන්ට රුක් සටහනක් අඳිමු. එතකොට ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ අවස්ථාවක් එනවා. මම මෙතන දාන්නම් මේ A කියලා. ඒ කියන්නේ A ගෙන් බෝලයක් ඉවතට ගන්නවා. වෙන්න පුළුවන් අවස්ථා දෙක මොනවාද? එක්ක සුදු බෝලයක් හම්බ වෙන්න පුළුවන්, එක්ක රතු බෝලයක් අපිට හම්බ වෙන්න පුළුවන්. මොකද සුදු බෝලයක් ලැබීමේ සම්භාවිතාවය ඔක්කොම බෝල 10ක් තියෙනවා. 10න් 4ක සම්භාවිතාවක් තියෙනවා. මොකද රතු බෝලයක් ලැබීමේ සම්භාවිතාව 10න් 6ක සම්භාවිතාවයක් තියෙනවා. හරි. දැන් මේ බෝලේ අරගෙන B ට දැම්මට පස්සේ B ගේ බෝල 9ක් තිබ්බා. දැන් B ගේ බෝලේ ඔක්කොම 10ක් බවට පත් වෙනවා. හරි. දැන් 10ක් බවට පත් වුණාට පස්සේ අපි බලමු ඒකෙන් ඉවතට උන්න බෝලයක් ඉවතට ගන්නවා. එතකොට ඔයගලන්ට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල දෙකයි. එක්ක ආපෞසරයක් ඔයගලන්ට සුදු බෝලයක් හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රතු බෝලයක් හම්බ වෙන්න පුළුවන්. ඔන්න ඔයගලන්ට ලැබෙන්න පුළුවන් ප්‍රතිඵල දෙක අපිට ওই විදිහට දක්වන්න පුළුවන්. හරි. එතකොට දැන් මෙතන බෝල ඔක්කොම දැන් 10ක් තියෙනවා. ඒකත් අපි ලියමු බෝල 10ක් තියෙනවා. හදිස්සියව මෙතන සුදු බෝලයක් දැම්මම නම් එහෙම සුදු බෝල ඔක්කොම දැන් අපිට 7ක් විතර ගන්න වෙනවා. එතන මේ 10න් 3ක් අපිට රතු බෝල තියෙනවා. හදිස්සියව රතු බෝලයක් දැම්මොත් එimhe රතු බෝල 3ක් තිබ්බා. දැන් රතු බෝල ඔක්කොම 4ක් බවටපත් වෙනවා. සුදු බෝල වෙනස් වෙන්නේ නැහැ. ඒක 10න් 6ක් කියලා අපිට ওই විදිහට ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම තමයි අපේ රුක් සටහන මේ ගානට කම්ප්ලීට් වෙන්නේ. හරි. දැන් මොකද්ද අපෙන් අහන්නේ? අපිට කියනවා මෙහෙම B භාජනයෙන් ඉවතටගත් බෝලේ සුදු එකක් වීමේ සම්භාවිතාව ඉස්සලාම. ඉතින් හරි ලේසියි. B භාජනයෙන් ඉවතටගත් බෝලේ සුදු එකක් වීමේ සම්භාවිතාව. මේක වෙන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මේකෙන් සුදු එකක් දාලා මේකෙන් සුදු එකක් ගන්නත් පුළුවන්. A භාජනයෙන් රතු බෝලයක් දාලා B භාජනයෙන් සුදු බෝලයක් අපිට එළියට එන්න පුළුවන්. මෙන්න මේ අවස්ථා දෙක මේ ඉති දෙක අපි මෙතන සලකන්න ඕනේ. හරි right. මම එහෙනම් කියනවා මෙහෙම අපි તો මේකට අකුරක් දාමු px කියලා. මේ px කියන්නේ මොකද්ද? B භාජනයෙන් සුදු බෝලයක් ඉවතට ගැනීම. අපි ඔක ලියමු මෙහෙම. B ගෙන් සුදු බෝලයක් ඉවතට ගැනීම, ඉවතට ගැනීමේ සම්භාවිතාවය. අපිට අකුරක් දාමු මොකක් හරි px නම් කියලා. හරි right. එහෙනම් px කියන්නේ මොකද්ද? ww වෙන්න පුළුවන්, rw වෙන්න පුළුවන්. හරි වාස්තා දෙක කළොත් එහෙම 4 වැඩි කිරීම 10.
වැඩි කිරීම 7 බෙදීම 10 ධන. මෙතනින් එනවා 6 බෙදීම 10. වැඩි කිරීම අපව 6 බෙදීම 10. මෙතනින් එනවා 28 බෙදීම 100ක්. මෙතනින් එනවා 36 බෙදීම 100ක්. 28 දෙකෙන 4යි 64යට 100යි කියලා අපිට ගන්න පුළුවන්. එහෙනම් ඔන්න B ගෙන් සුදු බෝලයක් ඉවතට ගැනීමේ සම්භාවිතාව x නම් ඒක 164ක් වෙලා තියෙනවා. අපිට පළවෙනි කොටස ඔන්න ඔය විදිහට කරගන්න පුළුවන් වෙනවා. තව ටිකක් සුළු කරගත්තොත් ඔයගොල්ලන්ට මේක 16 බෙදීම 25 කියලා ගන්න පුළුවන්. හතරෙන් ගෙපොත්නේ 25 කියලා අපිට ඔය විදිහට සලකා බලන්න පුළුවන් වෙනවා. හරි. ඊළඟ බලන්න අහලා තියෙන දේ A ගෙන් B ට දැමූ හා B ගෙන් ඉවතට ගැටෙන අවස්ථාවල බෝල දෙකම සුදු වීම සඳහා වන සම්භාවිතාවයන් සොයන්න. A ගෙන් B ට දැමූ හා B ගෙන් ඉවතට ගැටෙන අවස්ථාවල කියන්නේ මේ දෙකම WW වීම සම්භාවිතාවන අහන්නේ. A ගෙන් ඉවතට ගෙන B ට දැමූ හා B ගෙන් ඉවතට ගැට අවස්ථාවල බෝල සුදු වීම සම්භාවිතාවය සොයන්න. අපි ඒකත් ගමු මෙහෙම. මම කියනවා A ගෙන් හා B ගෙන් ඉවතටගත් බෝල දෙකම සුදු වීම. අපි ගමු එක x නෙමෙයි y කියලා ගමුකෝ. y නම්. මේ සිද්ධිය y කියලා ගන්නවා. එහෙනම් py. py වෙන්නේ බලන්න හරිය ලේසි 4ට 10 වැඩි කිරීම 7ට 10 කියන්නේ 28ට 100යි කියලා ඔයගලන්ට ඒ උත්තරේ හොයාගන්න පුළුවන්. ටිකක් සුළු කරගත්තොත් මේකත් 4 වරක් කීයද 7යි 4 වරක් 25 නේ. 25න් 7ක සම්භාවිතාවක් ඔයගලන්ට හම්බ වෙනවා. ඒක බෝල දෙකම සුදු පාට. ඊළඟට අහනවා දෙවන ඉවතටගත් බෝලයේ සුදු බව දී ඇති විට පළමුව ඉවතටගත් බෝලය රතු වීමේ සම්භාවිතාවය සොයනවා. දැන් ඊළඟට බලන්න අහන්නේ දෙවන ඉවතටගත් බෝලයේ සුදු බව දී ඇති විට. අපෙන් අහනවා ඉතින් කලින් දාපු බෝලේ වුණ රතු වීමේ සම්භාවිතාව මොකක්ද කියලා. ඔයගොල්ලෝ දන්නවා මේකට බේස් ප්‍රමේය තමයි ඇවිල්ලා තියෙන්නේ. මම බලන්න බේස් ප්‍රමේය කොහෙන්ද සෙට් වෙන්නේ කියලා. මේ බෝලේ දෙවෙනි බෝලයේ සුදු වීමේ සම්භාවිතාව අපි හොයාගත්තා. මේ තියෙන්නේ. ඒක කීයද 25න් 16ක් කියලා තියෙනවා. එහෙම වෙලා තියෙද්දි අපෙන් අහනවා ඉස්සලාම මේකට රතු බෝලයක් දමලා තිබේ සම්බයි. කියන්නේ ඔය අනිත් පැත්තට අහන්නේ මෙන්න මේ සිද්ධිය නේද? මෙන්න මේක තමයි අනිත් පැත්තට ඔය. ඒගොල්ලෝ අනිත් පැත්තට අහන්නේ. හරි අපි චුට්ටක් බේස් ප්‍රමේය දාලා මේක හදන්න බලමු. මම මෙතන චුට්ටක් මම කරනවා. මම ගෙනවා එන බේස් ප්‍රමේය. බේස් ප්‍රමේය අනුව අපි තුන්වෙනි කොටස. හරි. දැන් මොකද්ද වෙන්න ඕනේ? මෙන්න මේ සිද්ධිය. හරි. මෙන්න මේ ඉත්ත යන්න ඕනේ. ඒගෙන් මේකෙන් බෙදන්න ගත්තොත් දැන් මේක මම ලියන්න ගත්තොත් එහෙම අර මේක y කියලා ගත්තොත් y dash කියලා තමයි ගන්න වෙන්නේ. මොකද මේකෙන් කියන්නේ a ගෙන් b ගෙන් බෝල දෙකම සුදු වීමනේ. එහෙනම් y dash කියන්නේ මොකද්ද? a ගෙන් ඉවතරගත් බෝලේ රතු වෙලා අනිත් පැත්තට වීම. හරි. දැන් අපි පොඩ්ඩක් ඕක ලියලා බලමු මේ විදිහට. මම ඕක එකපාරම මේ බේස් ප්‍රමේය දාන්න. දැම්මොත් එම ඔයගොල්ලන්ට මෙහෙමයි ලියන්න වෙන්නේ. මේක ලියන්න විදියක් නෑ. වචනෙන් ආපහු වාක්‍යයක් ලියන්න වෙන මම එකපාරම දාන්නම් මේක. එතන මෙහෙම වෙනවා. මේ පැත්තට වැඩි වෙනවා. 6ට 10 වැඩි කිරීම 6 බෙදීම මෙතන 10 වෙනවා. ඕක බෙදන්න ඕගොල්ලෝ සුදු බෝලේ ලැබීමේ මුළු සම්භාවිතාවය ඒක අපි px කියලා ගත්තේ. ඒක 16ට 25යි කියලා ඔයගලන්ට හම්බ වෙනවා. හරි. මෙතෙන්නවා 36ට 100යි. 16ට 25යි. මේකත් මම 4ෙන් බෙදනවා. එතකොට මෙතනින් එනවා ඔයගලන්ට 9ට 25 බෙදීම 16ට 25 කියලා. මෙයාට මම කැපෙනවා 9 බෙදීම 16 කියලා ඔයගලන්ට උත්තරයක් ඔය විදිහට හම්බ වෙයි. හරි. right. එතකොට මොකද මේ 9 බෙදීම 16 කියලා කියන්නේ? දෙවන ඉවතටගත් බෝලයේ සුදු බව දී ඇති විට පළමු ඉවතටගත් බෝලයේ සුදු වීමේ රතු වීමේ සම්භාවිතාවය. හරි. මෙන්න මේක සුදු වෙලා තියෙදි එහෙම වෙන්න පුළුවන් අවස්ථා දෙකයි මුළු සම්භාවිතා ප්‍රමේයෙන් ඒක හොයාගත්තා. දැන් බේස් ප්‍රමේය දානවා. බේස් ප්‍රමේයෙන් දැන් බලන්න අපෙන් අහන්නේ මොකද්ද? මෙන්න මේක. දෙවෙනි බෝලයේ සුදු වෙනවා. මේ පොඩ්ඩක් උඩින් යන මකන්නම්. මේක අහන්නේ නැනේ. මේක සුදු වෙලා තියෙද්දි රතු මෙන්න මේක තමයි අපෙන් අහන්නේ. දැන් අපි දන්නේ මොකද්ද? දන්නේ මේක අනිත් පැත්ත. මේත් ඔයගොල්ලන්ට මම කියා දෙලා තියෙනවා. මේත ලියන්නේ කොහොමද? මේක ලියන්නේ මෙහෙම. රතු වෙලා තියෙද්දි සුදු වීමේ සම්භාවිතාව දන්නවා. අපෙන් අහන්නේ මේක අනිත් පැත්ත. සුදු වෙලා තියෙද්දි රතු වීමේ සම්භාවිතාව. එහෙනම් බේස් ප්‍රමේයෙන්ම මේක මාරු වෙනවානේ. මේක ලියන්නේ P WR PR බෙදීම P W. ඒක තමයි මම මෙතන දාලා තියෙන්නේ මේ මෙතන x කියලා ගන්න තියෙන්නේ මේක හොඳේ px. ඔන්න ඕක තමයි ඒතකොට අපිට දාන්න වෙලා තියෙන්නේ. හරි ඔන්න ඔය බේස් ප්‍රමේය දාපුවට පුළුවන් මේක හොයාගන්න. ඔන්න උත්තරේ හම්බ වෙනවා කියලා. එහෙනම් ඔය විදිහට පුළුවන් සම්භාවිතාවය කොටස බේස් ප්‍රමේය සහ මුල සම්භාවිතා ප්‍රමේය වලින් හොයාගන්න. right ඔයගොල්ලෝ බලන්න ඊළඟට සංඛ්‍යානයේ ගාන මම මෙන්න මේ විදිහට කම්ප්ලීට් කරගත්තා. මේ අපිට එන්න ඕනේ chart එක ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට මේ දීලා තියෙන එක ඔයගොල්ලෝ කොපි කරගෙන ඔයගොල්ලෝ කරන්න ඕනේ මේක ඉස්සෙල්ලාම සන්තතික ව්‍යාප්තියක් බවට හරවන්න ඕනේ. මධ්‍යස්ථ හොයන්න කියනවනම් මාත්‍ය හොයන්න කියන ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යෙන් සන්තතික මේක කරන්න වෙනවා. මේක සන්තතික ව්‍යාප්තියක් බවට පත් කරලා මම 0.5 අඩු කරලා සහ වැඩි කරලා තියෙන ප්‍රන්ති වලාගේ යන්නවල මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම මේක ප්‍රන්ති වල ටික සන්තතික කරගන්න ඕනේ. හරි. ඊට ඔයගොල්ලෝ දන්නවා xi කෙනෙක් ඔයගොල්ලෝ ගන්නවා xi කෙනෙක් ගන්නේ පන්ති ලකුණ මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදලා xi ටික දා ගන්න ඕනේ. සංඛ්‍යා ටික දීලා තියෙනවා.
CF කියන්නේ cumulative frequency එක. ඔයගොල්ලෝ දන්නවා මධ්‍යස්ථය වගේ මාතේ හොයන්න ඕන නම් මෙන්න මේ සමුච්චය සංඛ්‍යාත තීරුව පිළියෙල කරගන්න ඕනේ. ඒකත් මම මේ විදිහට පිළියෙල කරගෙන තියෙනවා මේ 200 ගානට. එතකොට බැලන්ස් වෙන්න ඕනේ. හරි right. ඊළඟට UI කියලා ගන්නවා. UI කියන්නේ xi ඍණය ඔයගොල්ලෝ දන්නවා කේතනය අපේ xi ඍණයට C. xi කියන්නේ ඔයගොල්ලන්ගේ මේ දීලා තියෙන අගයන් මෙතන A කියලා කියන්නේ ඔයගොල්ලෝ මෙතන මොකක් හරි අගයක් තෝරගන්න ඕනේ. මම මෙතන තෝරගත්තේ මගේ A සඳහා මෙන්න මෙයාව. හොඳ 64.5 මේක තමයි මගේ කියන්නේ අපි හොයාගෙන ඉන්නේ. උපකලිත මද්දනයක් දාගන්න එපා. ඒකන මම තෝරගත්තේ 69.5 කියන අගය. sorry 69.5 79.5. මේක තමයි මම තෝරගත්තේ. මේක. මෙයා නෙමෙයි. මම තෝරගත්තේ 79.5 කියන අගය තමයි ඔකට හදේ. ඒතකොට මෙතන බිඳුව වෙලා තියෙනවා ඔයගලන්ට පේනවා. ඔය දෙන මම UI කියන එක තෝරගත්තා. මෙතන C කියන්නේ 10 කියලා ගත්තා. මොකද මේ 10 තමයි මම ගිහලා තියෙන්නේ. හරි. FI UI ඔයගොල්ලෝ දන්නවා මෙයා වැඩි කරගන්න මේ තීරුව පිළිවෙල කරගන්න FI UI වල වර්ගය මෙයා ආපෝ select වැඩි කරගන්න UI ගෙන්. ඒ කියන්නේ අපි මෙන්න මේ දෙක ආපෝ වැඩි කරගන්නවා. ඊළඟට මෙයා හම්බ වෙනවා FI UI වල වර්ගය. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ සම්මතපගමණය වෙන්න ඕන වෙනවා. ඉතින් ගානේ ඔය තියෙනවා නම් ඔය විදිහට ගානේ ඉස්සලාම කම්ප්ලීට් කරගන්න. හරි. අපෙන් අහන්නේ මධ්‍යස්ථය මොකක්ද කියලා ඉස්සලාම මධ්‍යස්ථයේ සූත්‍ර දෙන්නේ L1 දන 100 FM ඔයගොල්ලෝ දන්නවා සංඛ්‍යානේ පාඩමේ. ඉතින් ඔකට ආදේශ කරගන්න. ඔයගොල්ලෝ දන්නවා L1 ඉස්සලාම ඔයගොල්ලෝ මධ්‍යස්ථ පන්තිය මොකක්ද කියලා බලන්න. මධ්‍යස්ථ පන්තිය හොයාගන්නේ කොහොමද? එකක් මතකද ඔයගලන්ට? මධ්‍යස්ථ පන්තිය. මධ්‍යස්ථ පන්තිය තෝරගන්නේ n බෙදීම දෙක. n දන එක බෙදීම දෙක නෙමෙයි. ඒව ගන්න අනිත් ඒවට. මෙතන ගන්න n බෙදීම දෙක. n බෙදීම දෙක ගන්න මේ කියන්නේ 100 තියෙනවනේ. මධ්‍යස්ථ පන්තියෙන් 200 බෙදීම දෙක. ඒ කියන්නේ 100. 100 දෙන පන්තිය මොකද්ද වෙන්නේ? ඔයගොල්ලෝ බලන්න සමුච්චය සංඛ්‍යා තීරුව 100 කොහෙද තියෙන කියලා මේ තියෙන්නේ. ඒ තමයි කවුද? 64.5යි 74.5. ඕක තමයි ඔයගොල්ලන්ගේ මධ්‍යස්ථ පන්තිය. එහෙනම් L1 කියන්නේ කීයද? මධ්‍යස්ථ පන්තියේ පහළ සීමාව. මම මෙතන ලියන්නම් MD එනවා. එතකොට 64.5යි. C කියන්නේ 10යි FM. මධ්‍යස්ථ පන්තියේ සංඛ්‍යාතය ඒක කීයක් කියලා තියෙනවද බලන්න. මධ්‍යස්ථ පන්තියේ මේක ඒක සංඛ්‍යාතය 58යි. right. n බෙදීම දෙක අපි ආයෙත් දැන් සුළු කරන්න කෙලිමෙලිම 100යි කියලා. ඍණ CFM ඍණ එක මධ්‍යස්ථ පන්තියේ කලින් පන්තියේ සමුච්චය සංඛ්‍යාතය 74යි. right. ඔන්න ඔයගොල්ලෝ දාලා සුළු කරන්න මම උත්තරේ කියන්නම් ඔයගොල්ලන්ට එකපාරම උත්තර ඔයගොල්ලන්ට හම්බ වෙයි 68.960 කියලා. පොඩ්ඩක් සුළු කරලා බලන්න. උත්තරේ වැරදුනොත් එම ඔය විදිහට හොයාගන්න පුළුවන්. හරි. මොකද අයතන මධ්‍යස්ථයට එන්නේ. ඊළඟට ගානේ අහනවා ඒගොල්ලන්ගෙන් මධ්‍යනේ මේක බව පෙන්වන්න කියලා සම්මත අපගමනයක් හොයන්න. මධ්‍යනේ කියන්නේ x බාන x බා කියන්නේ c දන u බා මේක අපි දෙවෙනි සූත්‍රයෙන් ගමු. හරි. ඔන්න ඔක් ගන්න පුළුවන්. x බා සමානයි c කියන්නේ කීයද මෙතන 10යි. u බා කියන්නේ කවුද? u බා කියන්නේ sigma fi ui යට sigma fi. ඉතින් මෙතනට අපි දැම්මොත් එimhe fi ui අපිට එන්නේ මෙතන ඍණ 185යි. ඍණ 185 බෙදීම sigma fi කියන්නේ 200යි. right. ඔක සුළු කරලා බලන්න ඕගොල්ලෝ කීයක් හම්බ වෙයිද කියලා. sorry මේක ඒ දන cu බානේ. වැරදුනානේ. right. ඒ දන cu බානේ. ඒතර ඒ කියන්නේ කීයද මෙතන? 79.5 නේ. 79.5යි u බා කියන්නේ ආපස්සට ගත්තොත් එහෙම ඍණ u බා කියන්නේ ඍණ 185 බෙදීම 200 වැඩි කිරීම c කියන්නේ 10. ඔක සුළු කරලා බලන්න ඕගොල්ලෝ. සුළු කරලා ගත්තොත් ඕගොල්ලන්ට හම්බ වෙයි 70.2යි 5ක්. 70.2යි කියලා ඔයගලන්ට හම්බ වෙයි. ඔය තමයි ඔයගොල්ලන්ගේ මධ්‍යනේට එන්නේ ඔයගලන්ට. හරි ඊළඟට කියනවා සම්මත අපගමනය හොයන්න කියලා. සම්මත අපගමනය තෝරලා බලමු. මම විතර මෙවම කරන්නම් ආපස්සරයක්. right. හරි සම්මත අපගමනය අපි කෙලින්ම මේකේ මෙහා හොයාගමු. මොකද්ද මේ විචලතාවය හොයාගමු. විචලතාවය හොයලා ඒකේ වර්ගමූලය අරගෙන අපි මේකේ සම්මත අපගමනය හොයාගමු. right. එහෙනම් අපිට පුළුවන් දැන් මේකේ මේ හොයාගන්න සිග්මා වර්ග x මේකේ මාතයක් අතෙන් අහනවද? මේකේ මාතේ වන්නත් වෙනවනේ. මොකද අර දීලා තියෙන එකෙන් කුල්ච කදවන්නේ මාතේ වන්නත් වෙනවා. මාතයත් හොයලා බලන්න. ඒතර මාතය කියන්නේ m not සමානයි ඔයගොල්ලෝ දන්නවා සූත්‍රෙන්නේ L1 දාන delta 1 දාන delta 2 මෙතන c කියලා ගන්න පුළුවන්. දැන් මේකට අපි ඉස්සලා මාත පන්ති හොයාගමු. මාත පන්තිය මොකක්ද වෙන්නේ බලන්න. මේ පැත්තේ මාත පන්තිය කියන්නේ සංඛ්‍යාතයේ වැඩිම පන්තිය. මේ පැත්තෙන් බත් උදවනට 58 පේනවනේ. ආපහු වෙන්නේ 64.5යි 74.5ම තමයි. 64.5යි 74.5 නම් මේකට ආදේශ කරන්න m not සමානයි 64.5 ධන delta 1. delta 1 කියන්නේ එතකොට මේ එකේ වෙනස 8යි. delta 2 කියන්නේ 8 ධන 15 එකත් එක්ක වෙනස බලන්න. එතකොට එනවා 58යි 35 කියලා. එතකොට 13යිද 23 නේ. 23යි කියලා එනවා බලන්න. right. ඔක වැඩි කරන්න 10න් හරි. ඔක සුළු කරලා බලන්න එතකොට ඔයගොල්ලන්ට කී දෙන්නේ කියලා 67.08ක්. 67.08. ඒතකොට ඕක තමයි ඔයගොල්ලන්ගේ මාතේට එන්නේ. හරි. දැන් අපි ඊළඟට හොයාගමු සම්මත අපගමනය. සම්මත අපගමනය හොයාගන්න මම මේ සූත්‍රය පාවිච්චි කරන ඔයගොල්ලන් මතකදී සිග්මා වර්ග x සමානයි
අපිට ගන්න පුළුවන් c වර්ගයයි සිග්මා fy uy වල වර්ගය සිග්මා fy ඍණ u භාගේ වර්ගයනේ. අපිට ඔන්න ඔය සූත්‍ර පාවිච්චි කරලා අපි වහගමු. සම්මතව ගන්න මම මෙතන කෙලිම ආදේශ කරනවා. c වර්ග කියන්නේ ci සිග්මා fy වල වර්ග කියන්නේ 543යි මෙතන බලන්න අගය. සිග්මා fy කියන්නේ 200යි ඍණ u භාගේ වර්ගය. මම ඉස්සෙල්ලා u භාග හොයාගත්තා. ඒක වර්ග කරලා ගන්න. එතකොට ඔයගලන්ට එන්නේ මම හිතන්නේ ඍණ 0.0.925 වර්ගය වගේ එකක් නේද? ඔන්න ඔයගලගේ ඉන්නේ ගොඩක් සුළු කරලා බලන්න ඕගොල්ලෝ ආදේශ කරලා. එතකොට ඔයගලන්ට අන්තිමට උත්තරේ හම්බ වෙන්නේ මෙතන 186ක් කියලා මම හිතන්නේ. මේ ඔයගොල්ලෝ සුළු කරලා බලන්න මට උත්තරේ ෂුවර් නෑ. 180 කියන්නේ 13.6. මම අර වේගින් හැදුවා ඉස්සලා මේ උත්තරේ ෂුවර් නෑ. ඔයගොල්ලෝ පොඩ්ඩක් සුළු කරලා බලන්න උත්තරේ ඕවා හම්බ වෙනවද කියලා නැත්නම් පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. right. එහෙනම් අපෙන් අන්තිමට අහනවා කුටිකතාවයේ ඒගොල්ලෝ දීලා තිනවා අපිට සමීකරණයේ කුටිකතාවයේ හොයාගන්න. ඔයගොල්ලෝ දන්නවා ආකාර දෙකක් තියෙනවා. ඉතින් මේ කුටිකතාවයේ SK කියන්නේ මධ්‍යයනේ ඍණ මාතේ මම ගත්ත ටික ආදේශ කරගන්න. ආදේශ කළා අපිට සුළු කරන්න. ඒතකොට 2.2 3ක් වගේ ඔයගලන්ට කුටිකතාවයේ හම්බ වෙයි. මේක චුට්ටක් බලන්න උත්තරේ එනවද කියලා. 2යි 3යි තියෙනනේ. මගේ ඒතකොට පොඩ්ඩක් මේකේ තියෙන එක වෙනස් වගේ. චුට්ටක් බලන්න ඔයගොල්ලෝ කුටිකතාවයේ ආදේශ කරලා අර කලින් කොහොමද හොයාගෙන ඉවරනේ ඔයගොල්ලෝ. ඒ වතෙන්ට ආදේශ කරලා බලන්න කුටිකතාවයේ කීයද කියලා මේ ගානේ දිගයි සංඛ්‍යානේ ගාන. අර ඔක්කොම දේවල් මතක් වෙන වගේ මම දීලා තියෙන්නේ. right එහෙනම් ඔන්න ඔය විදිහට පුළුවන් අපිට මේ පේපර් එක කතා කරලා ඉවර කරන්න. මේ පාර්ට් එක දෙන්න පොඩ්ඩක් පරක් වුණා මේ පොඩි වැඩක් ඇත්තත් ඒක නිසා. හරි. මම දෙකද දාලා තියෙනවා මේ ඔයගොල්ලන්ට එක්සෑම් පොඩ්ඩක් අල්ලන කතාවකුත් තියෙනවා කියලා. ඒක නිසා මේ බය වෙන්න දෙයක් නැහැ. පොඩි කාලයක් ඔයගොල්ලන්ට හම්බ වෙයි. ඊළඟ සාමාන්‍ය විදිහට වැටික් කරගෙන යන්න. මේ ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නේ. එතකොට මේ මම මොකක් හරි පාඩමක් තව කරන්න බලන්නම්. තව පහු වෙනවා නම් ඔයගොල්ලන්ට මේ ක්ලාස් පටන් ගන්න එක. නැත්නම් ක්ලාස් කරන්නත් ආසයි මේ ගොඩක් කලින් කරේ නැහැ නේද? කවන්නේ හරි. එහෙනම් අපි වැඩේ කරමු ඔය විදිහට මේ හරි ඉස්සරහට යන්කෝ බලන්න ඔය විදිහට හරි. මම හිතන්නේ එක්සෑම් ටිකක් කල්ලියයි නිසා බලන්න දෙයක් නැති වෙයි ඔයගොල්ලන්ට. right ප්‍රශ්න මොනවාද තියෙනවනම් අහන්න මේකෙත් මේ උත්තර තියෙනවා නම් පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. right